සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්නකෝ. වැඩමවා වදාළ අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත සදහැති කාරුණික පින්වත්නි, අද මේ උතුම් උඳුවක් මාස පුර පසළොස්වක් බොහෝ දවස් යෙදවිලා අපේ විහාරස්ථානයේ නිරන්තරයෙන්ම උදෑසන කාලයේ පටන් මේ සන්ධ්‍යා කාලය දක්වාම පොහොය දින වැඩසටහන පොහොයට සමගාමීව සීල භාවනාදී උතුම් පින්කම් නිරන්තරයෙන්ම විහාරස්ථානයේ උපාසක පිරිස උදෙසා අපි විහාරස්ථානය තුල සිද්ධ කරනවා. අද දවසේදී අපි උදෑසන කාලයේදී ඒ බණ භාවනාදී උතුම් පින්කම් වලට සම්බන්ධ වෙලා දහවල් කාලයේදී බලාපොරොත්තු වන්නේ තුන්ලෝකාග්‍ර අමාමෑණී ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ සද්ධර්මයකට හැමදෙනාගේම දෙසවන් යොමු කරලා සියලු දෙනාම උතුම් වූ ධර්ම අවබෝධය ලබා ගැනීම පිණිසයි අපි මේ සූදානම් වන්නේ. ඒ සඳහා අද දවසේදී අපි මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට යෙදුනේ අපේ විහාරස්ථානයේම අපේ ශිෂ්‍ය හාමුදුරු නමක්. ඒ වගේම අද වර්තමානයේ වෙනකොට උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබලා උපාධිධාරී අපේ හාමුදුරු කෙනෙක් හැටියට මේ සමාජය තුළ විශාල ආගමික සමාජික සුවිශාල මෙහෙවරක් කරන ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ නමක් හැටියට කටයුතු කරන බලල්ල ශ්‍රී දීපාලෝක මහපිරිවෙන්හි හිටපු නියෝජ්‍ය පරිවිනාධිපති පරිවිනාචාර්ය පහළ නෙත්තිපලගම ගුණානන්ද හාමුදුරුවන් වහන්සේ තමයි අපේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා වැඩම කරන්නට යෙදුනේ. ඒ නිසා උන්වහන්සේ අපේ විහාරස්ථානයේ වෙනුවෙන් සියලුම දායකකාරකාදීන් හයෙන් සාදුකාරයක් පවත්වලා උන්වහන්සේ පිළිගන්නවා. ඒ උතුම් සද්ධර්ම දේශනාව සඳහා මොහොතකට මත්ින් අපේ උපාසක කෙනෙක් ආරාධනා කරන්නට යෙදුනා. උන්වහන්සේට අපි තාමත් ගෞරවපූර්වක ආරාධනා කරනවා මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සියලු දෙනා වෙනුවෙන්ම බොහොම කාරුණික චේතනාවෙන් සිද්ධ කරන්නට අපි උන්වහන්සේට ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදංතාති. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමතිත්තිකං අනවශේෂකං තේලපත්තං යතා පරිහරෙය්‍ය එවං සචිත්ත මනුරක්ඛී පත්තයානෝ දිසං ආගත පුබ්බං තීති.
විහාරස්ථානයේ වැඩ වාසය කරන මාගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. එවැගේම ශ්‍රී සුමංගල මූලික පිරිවෙන්හි පරණාධිපති තැන්පත් මාගේ ආචාර්ය ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහෙරේ වැඩ සිටින්නා වූ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වතුනි, අද මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ පින්වත් පිරිස උතුම් වූ සීල සමාදානයට පත් වෙලා ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාවන් වලට සම්බන්ධ වෙලා දැන් මේ මොහොතේදී කවුරුත් සූදානම් වන්නේ තුන්ලොවක් සනසවදාල ශාන්තිමත් කාන්තිනායක ලෝතුරු බුදුරජාණන් වහන්සේ අනන්ත දුක් විඳින සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසෝ දහසක් ධර්මස්කන්ධය තුලින් එක් දහම් බිලක් දේශනා කරවාගෙන ශ්‍රවණය කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට යමක් එකතු කරගන්න. එසේ එකතු කරගෙන තමන්ගේ ජීවිතය තුළ ඒ දේවල් ක්‍රියාවට නැංවීමට. පින්වතුනි, මේ පින්වත් පිරිස විශේෂයෙන්ම අපිට දකින්නට පුළුවන් උවැසියන් විදියට සීල සමාදානාදී මේ වගේ උතුම් වූ ක්‍රියාවන් වලට නිරන්තරයෙන් සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා තුළ අරමුණක් ඇති, බලාපොරොත්තුවක් ඇති. අපි කාගේ ජීවිතවල බලාපොරොත්තු තිබෙනවා. ලෝතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ විශේෂයෙන්ම උපාසක උපාසිකා කියන ඔබ තුළ හොඳ අරමුණක් ඇති. පින්වතුනි, විශේෂයෙන්ම ඔබ තුළ තිබෙනා වූ අරමුණ වන්නට ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ඒ ධර්මය ටික ටික අවබෝධ කරගෙන උන්වහන්සේ දෙසා වදාළ ඒ නිවන් මාර්ගයේ ගමන් කිරීම. එහෙනම් ඔබ සියලු දෙනාට අරමුණක් තිබෙනවා. අපි දන්නවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මෙන්න මේ මාර්ග තියෙනවා මේ නිවන කරා යන ගමනේදී. මේ මාර්ගවල ගොස් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵලයන් වලටපත් වෙනවා. එහෙනම් ඒ ගමන කරා තමයි ඔබ සියලු දෙනා මේ ගමන් කරමින් සිටින්නේ. ඒ සඳහා තමයි ඔබ සියලු දෙනාම මේ උත්සාහය ගන්නෙ, වීරිය ගන්නෙ. පින්වතුනි, එහෙනම් ඔබ ඒ ගන්නා වූ උත්සාහයට මේ මොහොතේදී ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ඒ දහම දේශනා කරනවා. ඒ උත්සාහය තවත් සාර්ථක භාවයට පත්වීම පිණිස. පින්වතුනි, ගාථා ධර්මයක් මුලදී දේශනා කරන්නට යෙදුනේ අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය තුන් පිටකය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. තුන් පිටකය කියලා කියන්නේ සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය.
මේ සූත්‍ර පිටකය තුල බුදුහාමුදුරෝ දෙසා වදාළ ධර්ම දේශනාවන් සූත්‍ර ධර්ම විදිහට අපිට මුණ ගැහිලා තියෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ අහලා ඇති කුද්දක පාළිය කියලා එකක්. කුද්දක නිකායේ ජාතක පාළිය කියලා පොතක් අහලා ඇති. මෙන්න මේ ජාතක පාළිය තුල තිබෙනා වූ ගාථා ධර්මයක් තමයි අද දවසේ මම මාතෘකා කරගත්තේ මේ ඇත්තන්ට ධර්මයේ දේශනා කරන්නට. පින්වතුනි, මේ ගාථාවේ අර්ථය අපි මුලින් අවබෝධ කරගමු. සමතිත්තිකං අනවශේෂං. පින්වතුනි, තිත්තිකං කියලා කියන්නේ තිත්තික කියලා කියන්නේ පුරවපු කියන එක. පුරවපු. සමතිත්තිකං කියන්නේ මනාව පුරවපු, හොඳින් පුරවපු. අනවශේෂකං අඩුවක් නැතුව පුරවපු. කිසිම අඩුවක් නැහැ. හොඳට පුරවලා තියෙනවා. මොකද්ද මේ පුරවලා තියෙන්නේ? තේලපත්තං. තේල කියලා කියන්නේ තෙල්, පත්තං කියලා කියන්නේ පාත්‍රය. එහෙනම් තෙල් වලින් පුරවපු පාත්‍රයක්, කිසිම අඩුවක් නැහැ. උතුරා යන්ට ඔන්න මෙන්න මේ වගේ පාත්‍රයක් තියෙනවා. යථා පරිහරය, මෙවැනි තෙල් පුරවපු පාත්‍රයක් යම් කෙනෙක් මේ පාත්‍රයේ තුලින් තෙල් බිඳුවක්වත් හලන්නේ නැතුව යම් නිශ්චිත ස්ථානයකට රැගෙන යනවා නම් අන්න එයා හොඳ දක්ෂයෙක්, හැකියාවක් තියෙන කෙනෙක්. අන්න ඒ වගේ කියනවා පින්වතුනි, ඒවං සචිත්ත මනුරාක්කේ. ඒවං එසේ සචිත්ත ස්වකීය සිත, තමන්ගේ සිත රැක ගන්නට ඕනේ, පාලනය කර ගන්නට ඕනේ. කුමක් සඳහාද? පත්ථයානෝ දිසං ආගත පුබ්බං. තමන් නොගිය තැනකට යෑම සඳහා. දැන් මේ පින්වතුන්ට මුලදී මතක් කළ ආකාරයට මේ පින්වතුන් යෑමට බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඉලක්කය වන්නේ සෝවාන් මාර්ගයට, සකෘදාගාමි මාර්ගයට, අනාගාමි අරහත් කියන මෙන්න මේ මාර්ගවලට යන්නට. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ඒ ඵලයන් වලටපත් වෙලා කෙදිනෙක හෝ නිවන් අවබෝධ කර ගැනීමට, රහත් භාවයටපත් වීමට. පින්වතුනි, මේ ගාථා ධර්මයේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජනපද කල්යාණී අරබය. ඔයගොල්ලෝ අහලත් ඇති. මෙන්න මේකට අතීත කතාවක් තියෙනවා. ධර්ම දේශනාවට පෙර ආතුව ඒ අතීත කතාව මේ අත්තන්ට දේශනා කරනවා. පින්වතුනි, ලෝතුරා බුදුරජාණන් වහන්සේ පාරමී ධර්ම පූර්ණය කරන අවදියේ අපි කියනවා ඒ අවදියට බෝසත් අවදිය කියලා. බෝසත් අවදියක ආත්ම භාවයක එක්තරා රජ පවුලක රාජ කුමාරියෙක් විදිහට උප්පත්තිය ලබනවා. මේ රාජමාලිගාවට නිරන්තරයෙන් එනවා පසේ බුදුවරයාණන් වහන්සේ නමක්. මේ රාජමාලිගාව තුලින් දානමාන ආදිය පූජා කරනවා. දැන් මේ බෝසත් අවදියේ ඉන්න මේ කුමාරයා එයා හිතනවා මට මේ නගරයේ හෝ වෙනත් නගරයක රජකම ලබා ගන්නට පුළුවන්ද?
එයා දැන් නිතර හිතනවා. එහෙම හිතලා මෙයා පසේ බුදුරයාණන් වහන්සේ නමකට බොහොම හිතවත් භාවයට පත් වෙලා පසේ බුදුරයාණන් වහන්සේගෙනුත් මේ ප්‍රශ්නය විමසනවා. මට කෙදිනක හෝ රජකම ලබා ගන්න පුළුවන්ද? මේ බුදුරයාණන් වහන්සේ ඔහුට පවසන්නේ ඔබට මෙතන සිට විශේෂයෙන්ම ගව් 100ක් දුර තක්සිලා කියලා නුවරක් තියෙනවා ගන්ධාර රටේ. අන්න ඒ තැනට ගියොත් ඔබට ඒ නගරේ රජකම ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ නගරයට යන්න මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ මහා වනාන්තරයක් තියෙනවා. ඒ වනාන්තරය මැදින් ගියොත් ඔබට බොහෝම ඉක්මනින් යන්න පුළුවන් දවස් 7ක් ඇතුළත. ඒ වගේම වනාන්තරය මගහැරලා වනාන්තරයේ වටෙන් ගියොත් ඒත් ඔබට යන්න පුළුවන්. හැබැයි ටිකක් දුර වැඩි. වනයේ මැදින් යන දුරට වඩා දෙගුණයක් දුර වැඩි. හැබැයි ඔබට දවස් 7කින් යෑමේ හැකියාවක් නොලැබේවි වනාන්තරේ මගහැරලා යනවනම්. වනාන්තරේ මැදින් යනවා නම් ඔබට දවස් 7ක් ඇතුළත යන්න පුළුවන්. හරියටම දවස් 7ක් ඇතුළත තමයි ඔබ මේ ගන්ධාර දේශයේ තක්ෂිලා නුවරට යන්න ඕනේ. එවිට පමණයි ඔබට රජකම ලබා ගන්නට පුළුවන්. හැබැයි වනයේ මැදින් යනකොට ඒක පහසු කාර්යයක් නෙමෙයි. යක්ෂයෝ, යක්ෂණියෝ, රාක්ෂයෝ මේ වගේ උපද්‍රව තියෙනවා. ඒ දේවල් වලට අහු වෙන්නේ නැතුව යන්න ඕනේ. ඔබ බැරි වෙලාවක් ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න ඔබ නැඹුරු වුණොත් ඔබට මේ ගමන යන්න බෑ. මේ කුමාරයා අදිෂ්ඨානය කරගන්නවා. ඔබ වහන්සේ මට අවවාද දෙන්න. කෙසේද යන්න ඕන කියන කාරණාව මට යා හැකි. මේ විදිහට තමන්ගේ ඉන්ද්‍රියන් සංවර කරගෙන මෙන්න මේ ගමන යන්න. පස්සේ බුදුරයාණන් වහන්සේ පිරිත් පැන්, පිරිත් නූල් මේ දේවල් ලබා දීලා ඔන්න දැන් අර ගන්ධාර දේශයේ තක්ෂිලා කියන නුවරට යන්න මේ කුමාරයා පිටත් කරනවා. මෙයා සෝදානම් වෙනවා. අවසානයේ මේ කුමාරයා පිය රජුරුව ඇතුළු තමන්ගේ අනිකුත් සහෝදරයන්ට පවසනවා, පිරිසට පවසනවා, මම ගන්ධාර කියන මෙන්න මේ රටේ තක්ෂිලා නැමැති නගරේ බලා යනවා එහි රජකම ගැනීම සඳහා. මම දවස් 7ක් ඇතුළත යා යුතුව තිබෙනවා. මට යන්න අවසරයි. එවිට මෙයත් එක්ක එකතු වෙනවා මෙයාගේම සහෝදරයෝ 5 දෙනෙක්. නමුත් මේ බෝසත් කුමරා පවසනවා ඔබලාට මා සමග එන්න අපහසුයි. ඒ නිසා ඔබලා නවතින්න. නමුත් මේ කුමාරවරු 5 දෙනා කොහොම හරි කැමැත්ත ඇති කරගෙන ඔන්න දැන් අර බෝසත් කුමරා සමග කුමාරවරු 6 දෙනා යනවා. පින්වතුනි දැන් ඔන්න කැලේ මැදින් යනකොට ටික දුරක් යනකොට පේනවා ලස්සන දිව්‍ය අප්සරාවෝ බොහොම ඇසට ප්‍රියජනක දිව්‍ය අප්සරාවෝ නර්තනයක යෙදෙන අවස්ථාවක්. එක් කුමාරයෙක් මේක දැකලා ඒ දකින මොහොතේ බෝසත් කුමාරයා කරුණු පැහැදිලි කරත් ඒ දේවල් යටපත් වෙලා එයාට ඇහැ පිනවීමේ ආසාව වැඩි වෙලා මෙයා ඒ දෙසට නැඹුරු වෙලා ඒ තැන්ට යනවා. මුලින් කියව විදිහට මේ දිව්‍ය අප්සරාවෝ නෙමෙයි
ඒ වනාන්තරේ ඉන්නා වූ යක්ෂයන්ියෝ පිරිසක් තමයි වෙස්වලාගෙන මේ විදිහට හිටියේ. අවසානයේ අර කුමාරයා ලේ විලක් මැද මරණයටපත් කරලා ඔවුන් විසින් කනවා. ඔන්න ටික දුරක් යද්දී හොඳ මිහිරි නාදයක් ඇහෙනවා. මිහිරි වැයුමක් ඇහෙනවා. කන පිනවන්න කෙනෙක් කුමාරියෙක් බොහොම ආසාවෙන් යුක්තව එයා එතන නතර වුණා. එයාටත් පෙර ඉරණමම ලැබුණා. එයාත් මරණයටපත් වුණා. තව ටිකක් දුර යනකොට ඔන්න සුවඳ විලවුන් ආදී සුවඳ හමනවා. බොහොම නහයට ප්‍රියජනක සුවඳ. මේ කෙරෙහි ලොල්ලුණු කෙනෙක් එක් කුමාරයෙක් එතන නතර වෙනවා. එයාටත් අර දේම සිද්ධ වුණා. ඒ වනයේ ඉන්නා වූ ඒ රාක්ෂයෝ යක්ෂයෝ එකතු වෙලා මරණයටපත් කරලා එයා කනවා. ඔන්න තව ටික දුරක් යද්දී කෑමු යද්දී සුවඳ එන මෙන්න මේ වගේ ස්වභාවයක්. බොහොම සුවඳ එනවා. කෑම පිළියෙල කරද්දී එන්නා වූ හොඳ සුවඳක් එනවා. දිව පිනවන්න කෙනෙක් නතර වෙලා ආසා හිතලා එයාටත් අර දේටම මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ වගේම තව දුරක් යද්දී විවිධ ඉඟිබිඟි පාමින් ලස්සන දිව්‍යාංගනාව වගේ දිව්‍ය අප්සරාවෝ වගේ පිරිසක් ඔන්න ඉන්නවා. එක් කුමාරයෙක් ඒ කෙරේ ආසාවක් ඇති කරගෙන එයා නතර වෙනවා. එයාටත් අර දෙයම සිද්ධ වුණා. ඔන්න දැන් පින්වතුනි කුමාරවරු 6 දෙනාගෙන් 5 දෙනෙක් ඉවරයි. ඇස පිනවන්න ගියා, කන පිනවන්න ගියා, නාසය පිනවන්න ගියා, දිව පිනවන්න ගියා, ඒ වගේම කය පිනවන්න ගියා. දැන් එතකොට එක කුමාරයෙක් පමණයි ඉතුරු. ඒ තමයි බෝසත් කුමාරයා. මෙයා දැඩි අදිෂ්ඨානී හොඳ සංවරයකින් යුතුව සිතුවිලි පාලනයකින් යුතුව මෙන්න මෙයා යනවා. දැන් අර වනයේ ඉන්න ඒ යක්ෂණියෝ මේගොල්ලන්ට මෙයා අල්ලා ගන්න බැරි වුණා. මේගොල්ලෝ මොකද කරන්නේ? කතිකා කරගෙන එක් යක්ෂණියක් මෙයා පසුපස්සේ යනවා. 12 හැවිරිදි කාන්තාවගේ රූපයක් මවාගෙන. ඒ ගියත් ඒ කුමාරයා රැවටෙන්නේ නැහැ. තලතුණා වයසේ පසු වෙන කාන්තාවකගේ රූපයක් මවාගෙන යනවා. ඒත් අර කුමාරයා අසුවන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. දැන් වනාන්තරේ ඉවරයි. ඔන්න දැන් අර ගන්ධාර දේශයේ කිට්ටුයි, තක්ෂිලා නගරයේ කිට්ටුයි. ඔන්න දැන් වනාන්තරේ ඉවුරුනම් පස්සේ මේ යක්ෂණියට එන්න බෑ තනියෙන්. මෙයා දරුවෙක් මවා ගන්නවා. දරුවෙක් සහිත අම්මා කෙනෙක් විදිහට මේ කුමාරයා පසුපස්ස එනවා. ඔන්න දැන් 6 වෙනි දවසේ. 6 වෙනි දවසේ රාත්‍රියේ ගිමන් හරින්න කුමාරයා ඒ ප්‍රදේශයේ අම්බලමත් තෝරා ගන්නවා. අම්බලමට ගිහිල්ලා නැවතිලා ටිකක් විවේක ගන්න අර පසේ බුදුරජාණන් වහන්සේ දුන්නු පිරිත් පැන් පිරිත් නූල් ප්‍රයෝජනෙට අරගෙන ආරක්ෂාව යොදලා මෙයා නිදා ගන්නවා. අර යක්ෂණියට අම්බලම ඇතුළට එන්න බෑ. මෙයා දරුවා අතුරුදහන් කරලා අම්බලම පිටිපස්සේ ඔන්න ඉන්නවා. දැන් මේ ගන්ධාර දේශයේ තක්ෂිලා නගරේ රජුරෝ ඔන්න සංචාරයේ යෙදෙනවා. ඒ යෙදෙනකොට මේ දකිනවා. ඒ දැක්කන් පස්සේ මාලිගාවට ගිහිල්ලා රාජපුරුෂයන්ට පවසනවා මේ පිළිබඳ තොරතුරු සොයන්න. බොහොම රූපයෙන් අගතැන්පත් එක්තරා කාන්තාවක් මේ විදිහට ඉන්නවා. ඇය පිළිබඳ හොයන්න. ඔන්න පින්වතුනි දැන් රාජපුරුෂයෝ පැමිණෙනවා. ඇවිල්ලා විමසනවා. කාරුණු කාරණා විමසනවා. මේ අම්බලම ඇතුළේ ඉන්න කුමාරයා මාගේ ස්වාමි පුරුෂයා. ඔහු මාව දාලා ඉන්නේ. කුමාරයාගෙන් අහපුවාම කියනවා නෑ. ඇය යක්ෂණියක්. ඇය මාගේ භාර්යාව නෙමෙයි. ඇය යක්ෂණියක්. මෙහෙම කරුණු කාරණා රජුරවන්ට දැන්වුවාන් පස්සේ
රජ්ජුරුවෝ කියනවා එසේනම් ඇය මාලිගාවට රැගෙන ඉන්න. ඇතෙක් පිට තබාගෙන බොහොම හරසරෙන් යුක්තව මාලිගාවට කැඳවාගෙන ඇවිල්ලා අගමෙහෙසි තනතුර දීලා එයා තමන්ගේ භාර්යාව බවට පත් කරගන්නවා. මේ කාන්තාව එහෙම භාර්යාව බවට පත් කරගත්තාන් පස්සේ රජුරුව කියනවා ඔබට කැමති වරයක් ඉල්ලන්න මම දෙන්නම්. එයා ඉල්ලනවා මේකේ රජකම නැත්නම් රාජ්‍ය පාලනය ඉන්නවා. මේකේ රාජ්‍ය පාලනය දෙන්න බෑ. නුඹට ඕන නම් මේ මාලිගාවේ අයිතිය පාලනය දෙන්න. හා හොඳයි කියලා ගන්නවා. එදා රැ වුණාන් පස්සේ රජුරුව ඇතුළු රාජපුරුෂයෝ ඇතුළු මාලිගාවේ ඉන්නා වූ සියලුම දාසයන් ප්‍රමුඛ සියලුම දෙනා නිින්දට ගිය විට අර තමන්ගේ ඒ රාක්ෂ පිරිස කැඳවාගෙන ඇවිල්ලා මාලිගාවේ සියලුම දෙනා රජුරුව ඇතුළු සතා සිව්පාව ඇතුළු සියලුම දෙනා මරණයට පත් කරගෙන කනවා. පසුදා මිනිස්සු ඇවිල්ලා බලද්දින් රාජමාලිගාව තුල ලොකු විනාශයක් කරුණාකාරණා හොයලා බලනවා. කරුණාකාරණා අවබෝධ කරගන්නවා. මේගොල්ලෝ සිතනවා මේ කිසිම දෙයකට හසු නොවුණු අර කුමාරයා තමයි අපේ නගරී රජකමට ගැලපෙන්නේ කියලා එයා බොහෝම හරසරින් යුතුව කැඳවාගෙන ඇවිල්ලා එයාට රජකම දෙනවා. පින්වතුනි එතකොට මෙන්න මේ කතාපුවත තුලින් මේ ජාතක කතාපුවත තුලින් ඉස්මතු කරන්නට උත්සාහ ගන්න විශේෂයෙන්ම ගිහි පැවිදි ඔබ අප කවුරු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන අපි කවුරු බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ විදිහට බුදුහාමුදුරුවෝ දෙසා වදාළ ඒ නිවන් මාර්ගයේ ගමන් කරන ඇත්තෝ විදිහට අපිත් අපගේ මේ සිතුවිලි පාලනය කර ගන්න ඕනේ. පින්වතුනි මේ නිවනට බාධා කරන ප්‍රධාන ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ තමයි ප්‍රපංච ධර්ම කියලා කියන්නේ. මේ ඇත්ත හොඳට මේ දේවල් දන්නවා ඇති. ප්‍රපංච ධර්ම. පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය තුල තියෙනවා මේ ප්‍රපංච ධර්ම කියන්නේ මොනවද කියලා පැහැදිලි කරලා. අපි බලමු මොනවාද මේ ප්‍රපංච ධර්ම කියලා කියන්නේ. පින්වතුනි මේ සූත්‍රයේ සඳහන් වෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්හං සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. බලමු පින්වතුනි මේකේ අර්ථය ඔන්න බලන්න. මේ ප්‍රපංච ධර්ම කියන්නේ මොනවාද? නිවනට බාධා කරන මේ ධර්ම ප්‍රපංච ධර්ම කියලා කියන්නේ මොනවද කියලා මේ පැහැදිලි කරන්න. පින්වතුනි ඇස සහ රූපය කියන මෙන්න මේ දෙක තියෙනවා. ඇසට රූපය ගැටෙනකොට පින්වතුනි ඇති වෙනවා ඇසේ විඥානය. ඒකට කියනවා චක්කු විඥානය කියලා. ඔන්න දැන් ඇහැට රූපය කියන එක ගැටෙනකොට චක්කු විඥානය කියන එක ඇති වෙනවා. ඒ චක්කු විඥානය ඇති වුණාම දැන් එතන තියෙනවා ඇස තියෙනවා රූපය තියෙනවා. ඒ දෙක ගැටුණාම චක්කු විඥානය. මෙන්න මේ තුනේ එකතුවට කියනවා පින්වතුනි පස්ස එහෙම නැත්නම් ස්පර්ශය. මෙන්න මේ පස්සපච්චයා වේදනා මේ ස්පර්ශ ප්‍රත්‍ය කොටගෙන අපිට වේදනාවක් එහෙම නැත්නම් විඳීමක් සැප දුක වශයෙන් විඳීමක් ලැබෙනවා. යම් විඳීමක් තියෙනවා නම් සැප දුක වශයෙන් එතන හඳුනා ගැනීමක් තියෙනවා.
යම් හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒ හඳුනා ගැනීම තුල අපි විතර්කණය කරනවා. යම් විතර්කණයක් තියෙනවා නම් අන්න එතන තමයි ප්‍රපංච ධර්ම කියලා කියන්නේ. මේක පින්වතුනි අපි තවත් පැහැදිලි කරගමු. ඔන්න දැන් ඇහැට රූපය දකින්නවා. උදාහරණයක් ගමු. ඇහැට දකින්නව ලස්සන අපි කියමු මලක් දකින්නවා. ඔන්න ඇස තියෙනවා මල තියෙනවා. ඊට පස්සේ ඇහැට රූපය දැක්කහම අන්න චක්කු විඥානෙ ඇති වෙනවා. මේ තුනට කියනවා අපි පස්ස ස්පර්ශය කියලා. ඔන්න ඇහැට රූප දැක්කහම චක්කු විඥානෙ ඇති වෙලා එතුලින් මේ තුනේ එකතුව ස්පර්ශයේ විදිහට ආපුවාම පස්සපච්චා වේදනා. ඊට පස්සේ ආය වේදනාව. ඒක හොඳ එකක්ද, ප්‍රිය එකක්ද, අප්‍රිය එකක්ද, පරවිච්ච එකක්ද? මේ විදිහට අපි ඔන්න ඒ වේදනාව විඳීම. ඊට පස්සේ අපි ඉන් අනතුරු එක හඳුනා ගන්නවා. මේක අහවල් වර්ගයේ මලක්. ඊට පස්සේ ඔන්නේ හඳුනාගත්තන් පස්සේ අපි විතර්කණය කරනවා. මේක නෙලාගෙන බුදුහාඳුරන්ට එක්ක පූජා කරන්න ඕන. එහෙම නැත්නම් මේක වෙන වත්තක තියෙනවා නම් හොරෙන් හරි කඩා ගන්න ඕනේ. අන්නේ විතර්කයේ මතින් පින්වතුනි ප්‍රපංච ධර්ම. පින්වතුනි බොහොම සරලව කියනවා නම් මේ ප්‍රපංච ධර්ම කියලා කියන්නේ සිතේ හට ගන්නා වූ සිතුවිලි සමුදාය. ප්‍රපංච ධර්ම කියලා කියනවා. එතකොට පින්වතුනි කනටත් එහෙමයි. සෝත විඥාණය කනට ශබ්දයක් ඇහුනොත් කන සහ ශබ්දය මත සෝත විඥාණය කියන එක හට ගන්නවා. සෝත විඥාණය හටගත්තාම අන්න ඒ තුල පස්ස ස්පර්ශය. ඊට පස්සේ ඒ තුලින් ඒක ඒ ශබ්දය හොඳ දෙයක්ද නරක දෙයක්ද මිහිරි දෙයක්ද ඒ දැනීම. ඊට පස්සේ ඒක හඳුනා ගන්නවා මේක අහවල් ශබ්දය. ඊට පස්සේ විතර්කණය කරනවා. ඔන්න දැන් උදාහරණයක් විදිහට ගමු. දැන් ධර්මශාලාවේ මනහද්දීන් ඔන්න බල්ලෙක් ආවා. නේද? එතකොට ඇහැට ගැටුණයි බල්ලා. ඔන්න චක්කු විඥානි. එයා ආවන් පස්සේ අපි කියමු සාමාන්‍ය බල්ලු නේද? දුර්ගන්ධයි නේද? කුයිලයි. ඔන්න නාසයට ඒක ගැටුණා. නාසයට ගැටුණා ඒ දුර්ගන්ධය. අන්න ඊට පස්සේ එතන ස්පර්ශය ඇති වුණා. පස්සපච්චය වේදනා. ඒ ස්පර්ශයත් එක්ක දැනීමක් ඇති වෙනවා. මොකද්ද? බොහොම නහයට අප්‍රිය දෙයක්. නාසයට අප්‍රිය දෙයක්. ඊට පස්සේ හඳුනා ගන්නවා මේ අහවල් මේ සුනකයාගේ ගඳ සුවඳ කියන එක හඳුනා ගන්නවා. ඊට පස්සේ විතර්ක කරනවා. නේද? එක්කෝ තරහක් ඇති කර ගන්න පුළුවන්. නැත්නම් උපේක්ෂා සහගත වේක විදදරා ගන්න පුළුවන්. අන්න ඒ එවිට ඒ ආකාරයට මේ ප්‍රපංච ධර්ම පින්වතුනි ඇති වෙනවා. මෙන්න මේ ප්‍රපංච ධර්ම තුලින් විශේෂයෙන්ම සිද්ධ වන්නේ වෙන මොකවත් නෙමෙයි අකුසල් ධර්ම. අකුසල් ධර්ම කියන දේවල් නිවනට බාධා කරනවා. පින්වතුනි විශේෂයෙන්ම අපි දන්නවා චක්ඛායතනය, සෝතායතනය, ගාහනායතනය, ජීවායතනය, මනායතනය ආයතන 6ක් තියෙනවා. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනස තියෙනවා. මේවට අරමුණු වන දේවලුත් එහෙමයි. රූප එක ආයතනයක්. ගන්ධ රූප ශබ්ද එකත් ආයතනයක්. ගන්ධ එකත් ආයතනයක්. රස එකත් ආයතනයක්.
ඊට පස්සේ ධම්ම. මෙන්න මේ 12 තුලින් තමයි අර ප්‍රපංච ධර්ම ඇති වෙන්නේ. එහෙනම් එක එක අවස්ථාවට එක එක විඥාන ඇති වෙන්නේ. එහෙනම් පින්වතුනි මෙන්න මේ විඥානේ එහෙම නැත්නම් මේ සිතුවිලි කියලා බොහොම සරලව කියනවා. මෙන්න මේ සිතුවිලි මත තමයි අපගේ නිවන් මාර්ගය දුර යනවද එහෙම නැත්නම් අපිට ලං කරගන්න පුළුවන්ද කියන කාරණාව තීරණය වන්නේ. පින්වතුනි දැන් ඔන්න බණ කියන මම බණ අහන ඔබ අපි සියලුම දෙනා ගාව විශේෂයෙන්ම ක්ලේශ ධර්මයන් පවතිනවා. මේ ලෝකේ ක්ලේශ ධර්ම නැති කෙනෙක් ඉන්නවද? නැද්ද ඉන්නවද? මේ ලෝකේ ක්ලේශ ධර්ම නැති කෙනෙක් ඉන්නවද නැද්ද? හැමෝටම තියෙනවනේ. රහතන් වහන්සේලාට නෑ. බුදුරජාණන් වහන්සේලාටත් නෑ. එහෙනම් අනාගාමී ගාවට එන අරහත් තත්වයට පත් වෙනකම්ම පින්වතුනි ක්ලේශ ධර්ම හැමෝම ගාව පවතිනවා. දැන් නිතර සිල් සමාදන් වෙන බොහෝම ගුණ යහපත් කවදාවත් කාගේවත් හිතක් රිදෙන්න වචනයක් කියන්නේ නැති කාටවත් හිංසාවක් පීඩාවක් වන්නට දෙයක් කරන්නේ නැති ඕන තරම් උපාසක ඇත්තෝ ඉන්නවා. එතකොට එයා ගාව මේ ක්ලේශ ධර්මයන් නැහැ කියලා කියන්න බෑ. දේවල් තියෙනවා. භික්ෂූන් වහන්සේලා ගාවත් එහෙමයි. රහත් තත්ත්වයට පත් වෙන කම්ම තියෙනවා. හැබැයි පින්වතුනි මේවා තියෙන්නේ අනුසේ වශයෙන්. දැන් ක්ලේශ ධර්ම යටපත් කරන ක්‍රම තුනක් තියෙනවා. අනුසේ වශයෙන් මේ ක්ලේශ ධර්ම පවතිනවා කියලා අපි අහලා තියෙනවා. පරිඋත්ථාන වශයෙන් මේ ක්ලේශ ධර්ම පවතිනවා. වීතික්‍රමන වශයෙන් මේ ක්ලේශ ධර්ම පවතිනවා. දේශනා කරනවත් අවබෝධ ඇති නේද? තේරෙනව ඇති නේද? පින්වතුනි අනුසේ වශයෙන් කියලා කියන්නේ මේ දේවල් නිදාංගතව තියෙන්නේ. මොනවාද මේ දේවල් කියන්නේ? ක්ලේශ ධර්ම මොනවාද? රාගානුසය. රාගය කියන එක අනුසේ වශයෙන් නිදාංගතව නිදිබරව තමයි ඉන්නේ. තැම්පත් වෙලා තියෙන්නේ අපගේ චිත්තසංතානයේ අභ්‍යන්තරයේ. මේ රාගය කියන ක්ලේශ ධර්මය. ඒ වගේම තමයි පටිඝානුසය. පටිඝ කියලා කියන්නේ අපි කියන තරහව. නැත්නම් ද්වේෂය කියලා කියනවනේ. අයෝනිසෝ මනසිකාරයයි පටිඝ නිමිත්තයි එකතු වෙච්චාම ඔන්න පටිඝේ නැත්නම් තරහව නැත්නම් ද්වේෂය කියන එක ඇති වෙනවා. මේ දේවල් තියෙනවා. දිඨානුසය වැරදි දැකීම අනුසය වශයෙන් තියෙනවා තැන්පත් වෙලා. මොන විදිහට මොන පින් දහම් කරත් මොන විදිහට දානමාන ආදී පින්කම් කළත් මොන විදිහට සිල් සමාදන් වුණත් මොන විදිහට භාවනා කළත් රහත් ත්වයටපත් වෙලා නැත්තම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලවලට මේ මාර්ගවලටපත් වෙලා හිටියත් මේවා අනුසේ වශයෙන් නිදිගත් ස්වභාවයෙන් මේ දිඨානුසය කියන දේ තියෙනවා ක්ලේශ ධර්මයේ. දිට්ඨි කියලා කියන්නේ දැකීම. සම්‍යක් දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම විචිකිච්ඡානුසය, සැකය කියන එක. මානානුසය, මානය කියන ක්ලේශ ධර්මයේ. භව රාගානුසය, භවයට තියෙන ඇලීම. දැන් මේ ආත්ම භාවයෙන් ඔබ මොනතරම් සිල් සමාදන් වුණත් මොන පින්කම් සිද්ධ කළත් මේ ආත්ම භාවයෙන් මේ ජීවිතේ නිමාවටපත් වෙනවට කැමැති අකමැති දෙකොල්ලුම ඉන්නවනේ. අකමැති කට්ටියත් ඉන්නවා. ඊගාව භවයේ ඉපදිලා හොඳ තැනක ඉපදිලා හොඳට සැප විඳලා හොඳට පින් දහම් කරලා අන්න එහෙම ආසාවනුත් තියෙනවා.
ඒ භවයේ තියෙනා වූ රාගය ක්ලේශ ධර්මයක්. අවිජ්ජානුසය අවිජ්ජාව කියලා කියන්නේ නොදන්නාකම. චතුරාර්ය සත්‍ය ධර්මය නොදැනීම නිසා. ඒකත් පිටුතුන් ක්ලේශ ධර්මයක්. මෙන්න මේ අනුසය වශයෙන් මේ ක්ලේශ ධර්ම කියන දේවල් අපි හැමෝම ගාව පවතිනවා අරහත් ත්වයටපත් වෙනකම්. එහෙනම් ඒ දේවල් අපි මැඩපවත්වා ගන්නේ පාලනය කරගන්නට අපිට උත්සාහය තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. ඒකට තමයි මේ සිල් ගන්නෙ. සිල් සමාදන් වීම තුලින් සීලය තමන් තුළ ආරක්ෂා වීම තුලින් අර දේවල් පාලනය වෙනවා. ඒ දේවල් වලට ඉස්මතු වෙන්න අවස්ථාවක් නැති වෙනවා. සත්පුරුෂ ආශ්‍රය තියෙනවා නම්, කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙනවා නම්, නුවණ තියෙනවා නම්, ප්‍රඥාව තියෙනවා නම්, අවබෝධය තියෙනවා නම් අර අනුසේ වශයෙන් තියෙන දේවල් අවදි වෙන්නේ නැහැ. ඒ අනුසේ වශයෙන් තියෙන දේවල් අවදි වෙන අවස්ථාවට කියන පරිඋත්ථාන අවස්ථාව කියලා. අවදි වෙනවයි කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පින්වතුනි මේ රාගානුසය කියන එක, රාගය, ඇලීම, කැමැත්ත, ආසාව. ඔයගොල්ලන්ට මතකයි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නේ පෙර ආතුව බෝසත් අවධියක එක්තරා රජ පවුලක කුමාරයෙක් වෙලා ඉපදෙනවා. ඒ මනුස්ස ලෝකේ රජ පවුලක කුමාරයෙක් වෙලා ඉපදෙන්න පෙර ආතුව මෙයා බොහෝම කාලාන්තරයක් ධ්‍යාන බලයෙන් ධ්‍යානයට සමවැදිලා දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර ආතුව මේ ධ්‍යාන සම්පත්තිය වලට සමවැදිච්චි පිරිස ඕන තරම් හිටියා. මෙන්න මේ ධ්‍යානයට සමවැදිලා ඒ ධ්‍යානයෙන් තමන්ගාව තිබෙන්නා වූ කාම රාගය යටපත් කරගෙන කාලාන්තරයක් හිටියා. බඹලව ඉපදුනා. බඹලවදී තේ දේවල් යටපත් කරගෙන කාලාන්තරයක් ඉඳලා අර විදිහට බෝසත් අවධියක මනුස්ස ලෝකයේ එක්තරා රජ කෙනෙකුගේ පුත්‍රයෙක් විදිහට ඉපදුනා. ඔයගොල්ලෝ මේ කතාව දන්නවා. එයා පුංචි කාලේ ඉඳලම කාන්තාවක් අතට යන්න අකමැති. අඬනවා. තමන්ගේ අම්මා ගාවටවත් අම්මා වඩා ගන්නවටවත් අකමැති. අඬනවා. අවසානයේ මෙයාට කිරි දුන්නේ පිරිමි වෙස් අරගෙන තමයි ඒ කිරි ටිකවත් දුන්නේ. කාන්තාවක් දිහා ඇරලවත් බලන්නේ නැහැ. එයි මෙයා කාලාන්තරයක් ධ්‍යාන සම්පත්තියෙන් කාමරාගයේ යටපත් කරගෙන ඉඳලා තියෙනවා. ඒක පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා මේ බෝසත් අවදී මෙන්න මේ විදිහට එයා ඒක ස්ත්‍රියක් දෙස බලන්නවත් කැමති උනේ නැහැ. අවසානයේ රජුරුව මොකද කරන්නේ? මේ රජුරුව නාටිකාංගනාවන්ගේ මාර්ගයෙන් මේ කුමාරයා තුල අනුසේ වශයෙන් තියෙනා වූ කාමරාගය ඇති කරනවා. අවසනවා. අවසානයේ මොකද උනේ? පුංචි කාලේ කාන්ත අම්මා අතටවත් යන්න අකමැති වෙච්චි. ඉන් පස්සේ කාන්තාවක් දෙස බලන්නවත් අකමැති වෙච්චි. මෙයා තුල කාමරාගය කියන එක පින්වතුනි අනුසේ වශයෙන් තිබුණා. ඒක ඉස්මතු වෙලා අවසානයේ මේ ලෝකේ කිසිම පිරිමියෙකුට මේ කාමය කියන එක ලැබිය යුතු දෙයක් නෙමෙයි, මටම පමණයි ලැබෙන්න ඕනේ. අනිත් සියලුම පිරිමින් මරණයටපත් කරන්න පටන් ගත්තා. අවසානයේ රජුරුව මෙයා පිටුහල් කරලා දැම්මා. බලන්න පින්වතුනි මේ අනුසේ වශයෙන් තියෙනා වූ මෙන්න මේ ක්ලේශ ධර්ම ඉස්මතු වුණාම වෙන්නා වූ ස්වභාවය. දැන් අපි සාමාන්‍යයෙන් ජනවහරි කියනවා, මිනිස්සු අතර කතා වෙනවා. හැබැයි අහවල් පුජ්‍යලයාට එහෙම ලේසියට තරහ යන්නේ නැහැ. එයාට එහෙම ආවට ගියාට තරහ යන්නේ නැහැ.
සමහර උදවිය ඉන්නවා පුංචි දෙයටත් තරහ ගන්නවා, දේශය ඇති කර ගන්නවා. හැබැයි සමහර උදවිය ඉන්නවා එහෙම නැහැ. අපි කියනවා එයාට එහෙම ලේසියෙන් තරහ යන්නේ නැහැ. අපි කියනවා හැබැයි එයාට තරහ ගියොත් නම් බේරුමක් නැහැ. ලොකු විනාශයක්. අන්න බලන්න. අපි සමාධිගතව සීලය තුලින් සමාධිය තුලින් මේ අනුසේ වශයෙන් තියෙන මේ ක්ලේශ ධර්මයන් යටපත් කරගෙන හිටියා ඒ දේවල් ඉස්මතු වුණොත් විශාල වශයෙන් අපරාධයක් සිද්ධ වෙන්නේ අනුන්ට මෙන්ම තමන්ට. එහෙනම් පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ මේ අනුසේ වශයෙන් තිබෙන ක්ලේශ ධර්ම ඉස්මතු වීම. මේ ක්ලේශ ධර්ම ඉස්මතු වීම වළක්වා ගන්නේ සමාධිය තුලින් පින්වතුනි. ඒක පාලනය කරගන්නේ සමාධිය තුලින්. ඒකයි සීල සමාධි කියලා පින්වතුනි මේ ත්‍රි ශික්ෂාවක් පිළිවෙලට තියෙන්නේ. සමහර කට්ටියට පාලනය කරගන්න බෑ මේ දේවල්. පාලනය කරගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ වීතික්කමන කියන අවස්ථාවටපත් වෙනවා. ඒ කියලා කියන්නේ මේ ක්ලේශ ධර්ම අනුසේ වශයෙන් තියෙන දේ අවුස්සුනා, ඒ දේවල් අවදි වුණා, ඒ මත යා ක්‍රියාවට නංවනවා, ක්‍රියාත්මක වෙනවා. යම් කෙනෙක් බැන්නා, ඉවසුවා ඉවසන්නම බෑ. අන්න ඒ තන අර අනුසේ වශයෙන් තියෙනා වූ නිදිගතව තිබෙන්නා වූ නිදිබරිතව තියෙනා වූ ක්ලේශ ධර්ම අවදි වුණා. එයා මොකද කරන්නේ? එක්කෝ පහර දෙනවා, නැත්තම් ලොකු විනාශයක් ඇති කරනවා. මේ පින්වතුන් අහලා ඇති වේදහිකා ගෘහණියගේ කතා පුවත. වේදහිකා කියලා ගෘහණියක් හිටියා. මෙයාට හිටියා කාලි කියලා දාසියක්. ඔයගොල්ලෝ අහලා ඇති. වේදහිකා කියන්නේ බොහෝම නිමිච්චි සංසුන් ඉඳුරන් ඇති, තරහ යන්නේ නැති, දේශේ එන්නේ නැති බොහොම හොඳ කෙනෙක් විදිහට තමයි මේ වේදහිකා කියන ගෘහණිය ප්‍රසිද්ධියටපත් වෙලා හිටියේ. මෙයාට බොහොම අනලස්, ඒ කියන්නේ කම්මැලි නැති, වැඩට දක්ෂ, නියම වේලාවට කලාවට වැඩ කටයුතු කරලා දෙන දාසිය, කාලි නැමැති දාසියක් හිටියා. එයා පිළිවෙලට වැඩ කරනවා. දැන් මේ කාලයක් ඉද්දින් මේ කාලි නැමැති දාසියටත් හිතෙනවා මෙයා බොහෝම සංසුන් ඉදුරන් ඇති, තරහ යන්නේ නැති, බොහොම හොඳ කෙනෙක් විදිහට තමයි මේ ප්‍රදේශයේ කීර්තිරාවය කියන එක පැතිරලා තියෙන්නේ. දැන් මෙයා හිතනවා මම මේ වෙලාවට කලාවට නියම විදිහට මේ වැඩ කටයුතු කරලා දෙන හින්දාද මෙයාට මේ තරහා යන්නේ නැත්තේ. එහෙම නැත්නම් එයා හිතනවා ඇත්තටම මේ වේදහිකා ගෘහණියට තරහා යන්නේම නැද්ද? එයා මේ දේවල් පාලනය කරගෙනද තියෙන්නේ. මෙයාට දේශය කියන එක ඇත්තටම එන්නේ නැද්ද? දැන් මෙයා ওই වගේ ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මෙයා එහෙම ප්‍රශ්නයකට මුහුණ දීලා කාලි නැමැති දාසිය අවසානයේ කල්පනා කරනවා මම මේක හොයන බලන්න ඕන. මම මේ වෙලාවට කලාවට වැඩ ටික කරලා දෙන නිසා වෙම්ද තරහ වෙන්නේ නැත්තේ? එහෙම නැත්නම් ඇත්තටම මෙයා තරහව දේශේ පාලනය කරලාද? ඔන්න එක දවසක් මේ කාලි නැමැති දාසිය පරක්කු වෙලා උදේ අවදි වෙනවා. ටිකක් පරක්කු වෙලා අවදි වෙනවා. වේදහිකා ගෘහණිය මෙයා ගාවට ඇවිල්ලා අහනවා තී අද දවසේ කුමක් නිසා පරක්කු වෙලා අවදි වුණාද? කිසිම කාරණාවක් නැහැ කියලා අරයා පිළිතුරු දෙනවා. කිසිත් නැත්නම් කාරණාවක් නැත්නම් හේතුවක් නැත්නම් නුඹ මොකටද පරක්කු වෙලා අවදි වුණේ කියලා නලල රැලි ගන්නවලා තරහවක් ඇති කරගෙන මුවින් නොබැන බනින්නේ නැතුව ඔන්න යන්න ගියා.
වේදිකා ගෘහණියගේ මේ ක්‍රියාකලාපයේ හමුවේ කාලිදාසිය හිතනවා වේදිකා ගාව තරහව තියෙනවා. හැබැයි පෙන්වන්නේ නැහැ වගේ. එහෙම හිතලා දෙවෙනි දවසේ ටිකක් පළවෙනි දවසට වැඩියේ ඔන්න පරක් වෙලා අවදි වෙනවා. දෙවෙනි දවසෙත් එනවා වේදිකා ගෘහණිය. ඇවිල්ලා අහනවා කුමක්ින්දද මේ පරක් වෙලා අවදි වුනේ? කිසිම කාරණාවක් නැහැ කියලා පිළිතුරු දුන්නාන් පස්සේ මෙයාට ටිකක් තරහ එනවා. තී කාරණාවක් නැතුව මොකද මේ නිස්කාරණාවේ පරක් වෙලා අවදි වෙන්නේ කියලා මුවින් බයිනවා. දොස් නගනවා. නගලා යන්ට යනවා. කාලිදාසය නිගමනය කරනවා මෙයාට තරහ තියෙනවා පෙන්වන්නේ නැහැ. තුන්වෙනි දවසෙත් ඔන්න පරක් වෙලා අවදුනම් පස්සේ මොකද කරන්නේ? අර විදියටම අහනවා කිසිම කාරණාවක් නැහැ කියනවා. ඒ සමගම වේදිකා ගෘහණියට තරහ එනවා. ළඟ තියෙනවා දොරපොල්ලෙන් කාලිදාසියගේ ඔළුවට ගහලා ලේ වැగిරෙනවා. ලේන්ට ඔළුවට පහර දෙනවා. කාලිදාසිය අවට ගෙවල් වලට ගිහිලා කියනවා අන්න වේදිකා ගෘහණිය ගාව තරහව තියෙනවා, දේශයේ තියෙනවා, මෙන්න මෙහෙමයි මට පහර දුන්නා කියලා කෑ ගහමින් ගියා. ඊට පස්සේ අපකීර්තියටපත් වුණා. බලන්න පින්වතුනි මේ කතාව වලින් අපිට පැහැදිලි වන්නේ අපි හැමෝම ගාව අනුසේ වශයෙන් මෙන්න මේ ක්ලේශ ධර්මයන් පවතිනවා. මේ ක්ලේශ ධර්ම එහෙනම් පින්වතුනි ඉස්මතු වෙන්න නොදී අපි ක්‍රියා කරන්න ඕන. එහෙම නැතුව ඒවා ඉස්මතු වෙන්න දීලා ක්‍රියා කළොත් අපි මේ බලාපොරොත්තු වෙන මේ මාර්ගයේ ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ මාර්ගයේ ගමන් කරලා ඒ ඵලවලටපත් වීමේ හැකියාවක් නැහැ. පින්වතුනි ඔබ හිතන්න මේ අනුසේ වශයෙන් මනුස්ස චිත්ත සංතානයේ පවතින මේ රාග දේශ මෙන්න මේ දේවල් අවදි වුණාන් පස්සේ මිනිස්සු මොනතරම් පව්කම් කරගෙන ඇද්ද? අවුරුදු ගාණක් හොඳට විනීතව සංවරව තරහක් ගන්නේ නැතුව හිටපු මිනිස්සු එකපාරම මේ දේවල් අවදි වෙලා යා විශාල වශයෙන් ජීවිතවලට විනාශ කරගෙන තමන්ගේ ජීවිතයටත් විනාශ කරගෙන තමන්ගේ භව ගමනත් පින්වතුනි බොහෝම අවාසනාවන්ත තැනකටපත් කර ගන්නවා. ඒ කියලා කියන්නේ සතර අපායට වැටෙනවා. ඒ වගේ දේවල් වලට වැටෙනවා අර වගේ අනුසේ වශයෙන් තියෙන ක්ලේශ ධර්මයන් ඉස්මතු කරගත්තාම. එහෙමනම් පින්වතුනි මේ නිවන් මාර්ගයේ ගමන් කරන අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයන් ඔස්සේ ගිහිල්ලා ඒ ඵලවලටපත් වෙන්න නම් පින්වතුනි අපි ගාව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට වඩා මේ පින්වතුන් හොඳට බණ අහලා තියෙනවා. නිතර දැන් ජීවිතයේ අත්දැකීම් වයසට යන්න ජීවිතවල අත්දැකීම් ඔයගොල්ලන්ට තියෙනවා. යම් සිද්ධිවල අත්දැකීම් තියෙනවා. එහෙනම් පින්වතුනි මෙන්න මේ එන්නා වූ තරහ නිමිත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාග නිමිත්ත වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියනා වූ ස්වභාවය අවබෝධ කර ගන්න ඕන. මේ සෑම දෙයක්ම නිට්ටය නෑ අනිත්‍යයි කියන ස්වභාවය අවබෝධ කර ගන්න ඕන. ඇසත් අනිත්‍යයි. එහෙනම් ඇස නැති කරන්න ඕන. ඇස නැති කරනවා කියලා කියන්නේ අර ඇසට ගන්නා වූ අරමුණු පස්සේ ගිහිල්ලා ඒ දේවල් විඳලා හඳුනාගෙන විතර්කණය කර ප්‍රපංච ඇති කර ගන්නවා කියන එක නෙමෙයි. එහෙම ඇති කරන්නේ නැතිව ජීවත් වීම තමයි ඇස නැති කරනවා කියලා කියන්නේ. එහෙනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේලා ඒ වගේම රහත් උතුමන් වහන්සේලා මේ උන්වහන්සේලා ගාව මේ ප්‍රපංච ධර්ම නැහැ. උන්වහන්සේලා ගාව රාගය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. උන්වහන්සේලා ගාව තියෙන්නේ අර අපි කියන්නේ දිත්තේ මත්තන් යමක් දැක්කා නම් දැක්කා පමිණි ඒක සැපයි දුකයි වශයෙන් බෙදා වෙන් කරලා හඳුනාගෙන ඒ පස්සේම ඇලීගෙන ඒව විතර්කණය කර ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ. එනමුත් පුතත්ජන මිනිස් වෙන අපි යමක් දැක්කහම එය සැප දුක වශයෙන් හඳුනාගෙන
ඒක විඳීමටපත් වෙලා ඒකේ අතීත වර්තමාන අනාගත තුන් කාලයටම ඒ පිළිබඳ කල්පනා කරලා විශාල වශයෙන් පව්කම් සිද්ධ කරගන්නවා. පින්වතුනි ඔන්න තමන්ගේ නිවසට එනවා සුනකේ. ඒ සුනකේ ආපම හරි කරදරේ. අනුන්ගේ ගෙදර ඇති කරන බල්ලි. වක් කරනවා උණු වතුර. බලන්න මොනතරම් පාප ක්‍රියාවක්ද. ඒ වගේ මිනිස්සු ඉන්නවා. එතකොට එයා ඒ ඇති කරගත්තේ මොකද්ද? තමන් තුළ තිබෙනා වූ අර පටිග එහෙම නැත්නම් දේශ සහගත ඒ අනුසයන් ඉදිරිපත් කරගෙන අන්න එයා සිද්ධ කරගත්තා වූ ඒ පව්කම ඒක හේතු වෙනවා එයාට ඊගාව අපායගාමී වෙන්න. එහෙනම් පින්වතුනි මෙන්න මේ දේවල් හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ නිසා කල්පනා කරගන්න අපි මේ යන්නා වූ ගමනට විශේෂයෙන්ම මේ යන්නා වූ ගමන මේ ශරීරය මේ කය පාලනය කරන්නේ මේ සිත තමයි මේ සෑම දෙයක්ම පාලනය කරන්නේ. සිත රැකගන්න, සිත දමනය කරගන්න. ඒකයි කල යුතුව තිබෙන්නේ. එහෙමනම් පින්වතුනි ඒක හරියට අර කට කපලා පුරවපු තෙල් පාත්‍රයේ තෙල් බිඳුවක්වත් හලන්නේ නැතුව අරන් යන්නේ යම්සේද අන්න ඒ වගේ තමන්ගේ සිත රැකගන්න. බැරි වෙලාවත් අර තෙල් පාත්‍රයෙන් තෙල් බිඳුවක් හැලුවොත් පින්වතුනි එයාට වෙන්නේ මොකද්ද? එයා පිටිපස්සේ එනවලු කවුද? ඔන්න වදකෙක් වගේ කෙනෙක් එනවා කඩුවක් බෙල්ලට තියාගෙන. තෙල් පාත්‍රය දීලා කියන අහවල් ප්‍රදේශයේ ජනපද කල්යාණයක් ඉන්නවා. අන්න එතෙන්ට මේ තෙල් පාත්‍රය අරගෙන යන්න හැබැයි තෙල් බිඳුවක් හරි හැලුවොත් මේ පිටිපස්සෙන් කඩුවක් බෙල්ලට තියාන එනවා. ඔබ බැරි වෙලාවත් තෙල් බිඳුවක් හැලුවොත් ඔබ මරණයටපත් කරනවා ගෙලසිඳලා. ඒ වගේ තමයි මේ යන්නා වූ ඔබ සීල සමාදානයටපත් වෙලා මේ යන්නා වූ ගමන තුල ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරමින් යන්නා වූ ගමන තුල ඔබ අර වගේ අනුසය වශයෙන් තියෙන ක්ලේශ ධර්ම වලට ඉස්මතු වෙන්න දුන්නොත් ඔබගේ ගමන ආපස්සට අපායක වැටුනොත් සතර අපායකින් එක් අපායකට වැටුනොත් අය කාලාන්තරයක් යනකම් ගොඩ එන්න බෑ. ඒකයි ස්වභාවය. එහෙනම් මේ දේවල් පාලනය කරගන්න හොඳම දේ තමයි මේ සිල් සමාදාන. සීල සමාදානෙ බොහොම හොඳයි මේ දේවල් පාලනය කරගන්න. සත්පුරුෂ ආශ්‍රය බොහොම ප්‍රඥාවන්ත භාවයෙන් යුක්තව ජීවත් වීම බොහොම හොඳයි. අවබෝධයෙන් යුක්තව ජීවත් වීම බොහොම හොඳයි. මේ දේවල් පාලනය කරගන්න. නිතර පින්දහම් වල නිරත වීම බොහොම හොඳයි. මේ දේවල් පාලනය කරගන්න. එහෙමනම් පින්වතුනි තව තවත් ධර්ම දේශනාව දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේ විශේෂයෙන්ම මේ උතුම් වූ පොහොය දවසේ මේ ශ්‍රවණය කරගත්තා වූ උතුම් වූ ධර්ම දේශනාවේ තුලින් රැස් කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් කරගෙන දෙවියෝ සතුටු වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සැමට ඔබගේ යන්නා වූ ඒ ගමන නිවන් මාර්ගය සඳහා දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සැමට සැලසේවා. ඒ වගේම සම්බුදු ශාසනය කෙරෙහි ධර්මදීපේ කෙරෙහි මේ විහෙර විහාරස්ථාන කෙරෙහි දෙවියන්ගේ ආශිර්වාදය ඇල්ම බැල්ම සැලසේවා. යහපතක් වේවා. කලට වේලාවට වැසි ලැබේවා. දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා. සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරන් රක්ඛන්තු ධම්ම දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති දේවෝ අස්සතු කාලේන
සස්සේ සම්පත්ති තුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. විහෙරේ වැඩ සිට අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයට මේ පිං සිද්ධ වේවා. ඔබ නමින් මේ ගියා වූ සියලුම ඥාති වර්ගයාට මේ පිං සිද්ධ වේවා. සාදු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ගුරු දේවෝත්තම නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනීය ආයුරාෝග්‍ය සම්පන්නිය පිණිස මේ පින්දහම් හේතු වාසනා වේවා. සාදු. ඒ වගේම මාගේ ආචාර්ය ගෞරවනීය අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන වන්දනීය පූජනීය මහා සංඝරත්නයටද මේ පින්දහම් ආශිර්වාදයක් වේවා. සාදු. පින්වත් ඔබ සැමටත් මේ පින්දහම් ආශිර්වාදයක් වේවා. යහපතක් වේවා. කායික මානසික රෝග පීඩා දුරු වේවා. කොරෝනා වසංගත රෝගීන් පීඩා විඳින සියලුම රෝගී ජනතාවට සුවපත් භාවයේ පිණිස නිරෝගී සම්පන්නිය පිණිස මේ පින්දහම් ආශිර්වාදයක් වේවා. මේ සිද්ධ කරන්නා වූ පින්දහම් වල ආශිර්වාද හේතුවෙන් මාගේ රට තුලින් අපගේ ලෝකයේ තුලින් මේ වසංගත රෝග දුරු වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු. හොඳයි. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපතායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලන්ති. සියලු දෙනාටම තුන්වගේ සරණයි සුවපත් වේවා. යහපතක්ම වේවා. සියලු දෙනාටම අද දවසේදී උතුම් වූ සත්‍යම දේශනාවක් සිදු කරන්න යෙදුනේ අපේ විහාරස්ථානයේ විහාරවාසී පහළනිත් පිළිගෙන ගුණානන්ද පඬිත් හාමුදුරුවන් වහන්සේ විසින් උතුම් ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුනේ. අද දවසේදී මේ උතුම් වූ උදවක් මාස පුරපසළොස්වක පොහොය දවසේ උපෝසථ සීලයේ සමාදන් වුණු උපාසක මෑණිවරු, පියවරු සියලු දෙනාටම සැලැහැති හැම දෙනාටම අද උදෑසන පටන් මේ අවස්ථාව දක්වාම බොහෝ වටිනා පින්දහම් කටයුතු වලට ඒ වගේම පින්කම් වලට සම්බන්ධ වෙන්න සහභාගී වෙන්න අවස්ථාව සියලු දෙනාටම සැලසුණා. අද දවසේදී මේ උතුම් පොහොය දවසේ පොහොය දින වැඩසටහනේ දහවල් දිවා කාලයේ පවත්වනු ලබන සද්ධර්ම දේශනාව අද දවසේදී සිද්ධ කරන්නට යෙදුණු අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට විශේෂයෙන් උන්වහන්සේ මේ ලෝකයේ බිහි කළා වූ සෙනෙහබර දෙමව්පියන්ට
නෑදෑයික මිත්‍රයන්ට ඒ වගේම ගුරු සියලු දෙනාට උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය ආදී සැප සම්පන්නිය වැඩි වඩා වර්ධනයට පත් වේවා මේ උතුම් පුණ්‍ය කර්මයේ බලයෙන් තව තවත් චිරාත් කාලයක් මේ සම්බුදු සසුන බබලවන්නට ආගමික ශාසනික මේ කාර්යභාරයන් සිද්ධ කරන්නට උන්වහන්සේට අනන්තෝ දෙවියන්ගේ ආශිර්වාදයේ සියලු රත්නත්‍රයේ ආශිර්වාදයේ උන්වහන්සේට සැලසේවා අවසර ප්‍රාර්ථනා කරන උතුම් වූ අමා මහ නිවනින් සදා සැනසෙන්නටම මේ පින් හේතු ආසනාම වේවා කියලා සාදුකාරය. අද දවසේදී අපේ විහාරස්ථානයේ තුල මේ සිද්ධ කළා වූ උතුම් වූ සද්ධර්ම දේශනාව ඔබ සියලු දෙනාටම දම් අමා ටීවී බෞද්ධ නාලිකාවෙන් සියලු දෙනාටම YouTube channel එක හරහා ඔබ සියලු දෙනාටම නරඹන්නට අවස්ථාව සැලසෙනවා. ඒකත් ධර්ම දානයක් හැටියට සියලු දෙනාටම යහපතක් වේවා කියලා අපි ධම්මමා ටීවී බෞද්ධ නාලිකාව ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට තිරුවන් සරණයි.